ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරන් වහන්සේගේ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය අපට දායාද කළ අපගේ අනුබුදු මීදු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරන් වහන්සේගේ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය මාහට කියා දුන්නු මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, අපි බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ. ඒ බුදුරජාන් වහන්සේගේ අවබෝධය හරි කියලා අපි පැහැදිලි ඇති කරගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ වදාලා සතුන් මරන්න එපා කියලා. ඒක අකුසලයක්. සොරකම් කරන්න එපා. ඒක අකුසලයක්. වැරදි කාම සේවනයේ යෙදෙන්න එපා. ඒක අකුසලයක්. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා. ඒක අකුසලයක්. බොරු කියන්න එපා. ඒක අකුසලයක්. බෝසත්ණන් වහන්සේ බෝසත් අවදියේත් පින්වතුනි කවදාක බොරුවක් කියලා නැහැ. විහිළුවට භාග්‍යනස වදාළ විහිළුවටත් බොරුවක් කියන්න එපා කිව්වා. නමුත් අද කාලේ බොරු කියන දවසකුත් දාන් ඉන්නවා. මේ හොඳම බොරුව තෝරනවා නේද? ඉතින් බලන්න භාග්‍යනස වදාළේ විහිළුවට බොරුවක් කියන්න එපා කියලා. ඉතින් මේ බුදුරන් වහන්සේගේ අවබෝධය හරි කියලා දැනගත්තු කෙනා ඒ වලින් වළකිනවා. බුදුන් වහන්සේ වදාලා සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතා. කියන්නේ සියලු සත්වෝ මැරලා යනවා. මේ ජීවිතේ පවතින්නේ මරණයට පමණයි කියලා. ඒක ඇත්තද? ඔව්. අපි දන්නවා අපි හැමෝම මරනවා කියලා. නමුත් දන්නවා වුණාට ඒ ගැන අපිට හරියට අවබෝධයක් නැහැ. අපි අවබෝධයෙන්ම දන්නවා නම් අපි මැරෙනවා කියලා මේ ධර්මයේ හැසිරෙන එක පින් කරන එක පස්සට දාන්නේ නැහනේ. මේක මහත්ෙක් හම්බුණා ඊයේ කතා කරනකොට. ඉතින් එතුමෙන් හැව්වා මේ අර අපි පොල් ගහලා මහ වෙනස් උපුවේ ඒ 80 මාස රාගෙන වාසලා 13 වසර වන්දනංග පින්කම තියෙනවනේ. ඒකට යනවද කියලා. ඉතින් කිව්වේ ඩීසල් නැහැ කියන, කරන්ට් එක නැහැ කියන, පෙට්‍රෝල් නැහැ කියන, යන්න විදියක් නැහැ කියලා කියනවා. ඒත් වෙන ගමන් ව්‍යාපාරික කටයුතු, වෙඩින් ඒවා තිබ්බොත් කොහොමද ඩීසල් පෙට්‍රෝල් හම්බ වෙනවා? වන්නේ ධර්මයේ දැන් ඇහුවොත් කියනවා අපි මැරෙන කොයි වෙලාවෙ මැරෙද්ද දන්නේ කියලා කියනවා. නමුත් ඒක අවබෝධයෙන් කියන එකක් නෙමෙයි. පින් කරන එක පස්සට දාන්නේ නැහැ නේද? බොහෝ දෙනා හිතන්නේ තමන්ගේ රැකියාව ගැන, තමන්ගේ ව්‍යාපාර ගැන, තමන්ගේ දරුවන්ගේ ගිනිම කටයුතු, ඉඩකඩම් ගැන නේද? වාහනයක් ගන්න ඕනේ, සල්ලි හොයන්න ඕනේ, කීයක් හදන්න ඕනේ. මේවා තමයි ප්‍රධාන ප්‍රශ්න හැටියට හිතන්නේ.
බැලූ බැලමට පේන්නේ මේවා තමයි ප්‍රධාන ප්‍රශ්න කියලා. දැන් අපි කියන්නේ ඉගෙන ගන්න එපා, රස්සාවක් කරන්න එපා, සල්ලි හම්බ කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. දැන් ජීවත් වෙන්න බෑනේ. ඒක කරන්න ඕනේ. ඒක කරනකම ධර්මයේ හැසිරෙන්න ඕනේ. පින් කරගන්න ඕනේ. මොකද අපිට තියෙන ප්‍රධානම මේ බරපතල ප්‍රශ්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් මොකක් හිතන්නේ අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ කන්න බොන්න නැති එක. සල්ලි ඒකනේ ප්‍රධාන ප්‍රශ්නේ අපේ. අපිට තියෙන බරපතල ප්‍රශ්නේ තමයි පින්වතුනි අපි වයසට යන එක. අපි ලෙඩ වෙන එක. අපි මරණයටපත් වෙන එක. මේක තේරුම් ගන්න බැරි නිසා බොහෝ දෙනා ප්‍රමාදයටපත් වෙනවා. දැන් අපි ඇහුවොත් සිල් ගන්න, පොඩි සිල් ගන්නද කියලා ඇහුවොත් වෙලාවක් නැහැ. එදාට තමයි ගෙදර ඉන්නේ. ඉතින් ගෙදර කටයුතු තියෙනවා. නැත්තම් කියයි එදාටත් වැඩ තියෙනවා. නේද? බණහන කියලා ඇහුවොත් වෙලාවක් නැහැ අප්පා, කටයුතු වැඩි, කරන්ට් එක නැහැ කියයි. ඒක දේවල් කියනවා. නමුත් පැය ගණන් ඇඳුම් කෑල්ලක් ගන්න පෝලිං වල ඉන්නවා. නේද? Facebook වල පැය ගණන්, YouTube වල පැය ගණන් ඉන්නවා. ටීවී එක ඉස්සරහා අර ස්ටාර් මේ ස්ටාර් කියලා චිත්‍රපටි බල ටීවී එක ඉස්සරහා පැය ගණන් ඉන්නවා. නේද? ෆෝන් එකේ හරි පැය ගණන් ඉන්නවා. නැත්නම් වීඩියෝ ගේම් ගහ ඉන්නවා. සිල් ගන්න පුළුවන්ද, බණ අහන්න පුළුවන්ද ඇහුවොත් වෙලාවක් නැහැ. නේද? ඔහොම තමයි කියන්නේ. ඒ තමයි අවබෝධයක් නැතිකම. දවසක් කොසල් රත්තුමා බුදුන් වහන්සේව මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා මහා දාවල්ක තමයි ආවේ. මේ පබ්බතුම් සූත්‍රය තියෙනවා. මේ කියන කාරණේ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආසා සිටියා, පින්වත් මහරජා මේ මහා දාවලේ කොහේ ඉඳගෙන කවන්ද කියලා. ඊට පස්සේ රත්තුමා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඉතින් අපි මේ රටේ රජුරුවනේ, ඉතින් අපිට ගොඩාක් කටයුතු තියෙනවා. මේ රටේ ගොඩක් වැඩ කටයුතු බලන්න තියෙනවා. ඇමතිවරුන්ගේ ප්‍රශ්න තියෙනවා, රටේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි බොහෝ කාර්යබහුලයි. ෆුල් බිසි කියලා කියන්නේ අන්න ඒ වගේ අපිට බොහෝ වැඩ තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහරජා ඔබ මොකද්ද හිතන්නේ? ඔබට විශ්වාසවන්ත පුද්ගලයෙක් උතුරු දිශාවෙන් ඉඳන් එනවා. ඇවිල්ලා කියනවා, මහරත්තුමනි මම මේ උතුරු දිශාවෙන් ඉඳන් එන්නේ. අහස උසට මහා පර්වතයක් පෙරලි මිනිස්සුන්වත් යට කරගෙන, දේපොළ විනාශ කරන, සතුන්වත් යට කරන මහා විශාල ආසු පර්වතයක් මේ නගරේ පැත්තට එනවා. ඒ වගේම නැගෙනහිර පැත්තනොත් විශ්වාසවන්ත බුද්ධිආංශ කෙනෙක් එනවා. එළියත් කියන මහරත්තුමනි මම නැගෙනහිර පැත්තේ ඉඳන් ඉන්නේ. මහා විශාල පර්වතයක් මිනිස්සුන්වත් යට කරගෙන, දේපොළ හානි ඔක්කොම විනාශ කරගෙන පෙරලිවිල් මේ පැත්තට එනවා. මේ වගේ හතර පැත්තෙම ඉන්න බුද්ධිආංශ හතර දෙනෙක් ඇවිල්ලා රත්තුමාට කියනවා, රත්තුමනි මහා විශාල පර්වත හතර පැත්තෙන් පෙරලිවිල් එනවා රත්තුමනි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහරත්තුමනි ওই විදිහේ මහා භයානක අවස්ථාවක්, දරුණු අවස්ථාවක් ඇති වුණොත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ ඔබ ගන්න පියවර මොකද්ද කියලා. ඉතින් රත්තුමා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වගේ භයානක දරුණු මිනිසුන් වෙනසන අවස්ථාවක් ඇති වුණොත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ මම, කවුද මේ කියන්නේ? කොසල් රත්තුමා. ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද කියලා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළ, මහරජා ඔබට කාරණයක් කියන්න තියෙනවා. රත්තුමනි ජරා මරණ දෙක ඔබ යට කරගෙන යනවා. රත්තුමනි ජරා මරණ දෙක ඔබ යට කරගෙන යද්දී ඔබ ගන්න පියවර මොකද්ද? ඉතින් මේ රත්තුමගේ ස්වාමීන් වහන්සේ
ජරා මරණ දෙක අපව යට කරගෙන යද්දී ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන මොනක් කරන්නද? මේ ජරා මරණ කියලා කියන්නේ වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. දැන් අපේ ජීවිතේ ටිකෙන් ටික, තප්පරෙන් තප්පරේ, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසෙන් දවස, සතියෙන් සතිය, මාසෙන් මාස, අවුරුද්දෙන් අවුරුද්ද මේ ජරා මරණ වලට යන්නේ පින්වතුනි. දැන් අපේ උපන්දින එනවා කියලා කියන්නේ මොකට ලඟ වෙන්නේ? මරණයට ලඟ වෙන්නේ. නේද? ඉතින් රතුමා කිව්වේ මොකද්ද? දැන් භාග්‍යවතුන් වහන්සේ මේ ජරා මරණ දෙක ඔබ යට කරන්නේ නැද්ද? මොකද්ද කරන්න කියලා. රතුමා කිව්වා කුසල් කිරීම තමයි. පින් කිරීම හදායි කරන්න තියෙ වෙන මොනවා කරන්නද කියලා. ඉතින් කොසරත්තුමා කියනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට තියෙනවා ඇත් සේනාවක්. අශ්ව සේනා තියෙනවා. පාබල සේනා තියෙනවා. හෙල්ල දුනු සේවා තියෙනවා. ඒ වගේම ඕන රාජ්‍යයක් සුටුස් ගාලා අල්ලගන්න පුළුවන් ප්‍රබල සේනාවල් මග්ගා තියෙනවා. නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොච්චර ප්‍රබල සේනාවක් හිටියත් මේ ජරා මරණ වලින් අපි යට කරගෙන යද්දී කිසි ප්‍රබල සේනාවක් හිටියට වැඩක් නැහැ කියලා කිව්වා. ඒ වගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාළඟ දක්ෂ ඇමතුරු ඉන්න ඕනම රාජ්‍යයක් කුමාන්ත්‍රණය කරලා සුටුස් ගාලා බිඳවන්න පුළුවන්. නමුත් මේ ජරා මරණ අපි වට කරගෙන යද්දී ඔය කිසි කුමාන්ත්‍රණයකින් වැඩක් වෙන්නේ නැහැ. දැන් වර්තමාන එහෙම වෙන්නේ නේ පින්වතුනි. මොන දේ කරත් මේ ජරා මරණ වල අපිට බේරෙන්න විදියක් නැහැ. එයාගේ රත්තුමා කියනවා මා ළඟ ඕන තරම් සල්ලි තියෙනවා, රන් රිදී මුතු මැණික් ඕන තරම් තියෙනවා. මොනවා තිබ්බා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ජරා මරණ දෙක අපෝ යට කරගෙන යද්දී සල්ලි තිබ්බ කියලා බේරෙන්න බෑ. ඉතින් කුසලත්තුමා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ජරා මරණ දෙක අපව යට කරගෙන යද්දී ධර්මයේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන මොනවා කරන්නද කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ආස උසට තියෙන විශාල පර්වත මේ හැම දිසාවෙන්ම සතුන් විනාශ කරගෙන, සුණු විසුණු කරගෙන පෙරලිගෙන එනවා වගේ උපන් සත්‍යයට ජරා මරණ දෙකේ යට කරලා දානවා. පෝසත් වෙන්න පුළුවන්, දුප්පත් වෙන්න පුළුවන්, රජ කුලේ වෙන්නත් පුළුවන්, පහත් කුලේ වෙන්නත් පුළුවන්, සුදු ජාතින් වෙන්නත් පුළුවන්, කළු ජාතින් වෙන්නත් පුළුවන්. එයා හොඳ උගත් වෙන්න පුළුවන්, මහාචාර්ය දොස්තරලා වෙන්න පුළුවන්, හිඟන කෙනෙක් වෙන්න පුළුවන්. මොන ආගම වුණත්, මොන ජාති වුණත් පින්වත්නි කිසිම කෙනෙකුට මේ ජරා මරණේ ආයතින් බේරින්මක් නැහැ. මොන බලවතා වුණත් කිසිම කෙනෙකුට බේරිම හැමෝම යට කරලා දානවා. ඉතින් මේ ජරා මරණයෙන් බේරෙන්න මොන යුද්ධයක් කරත් නේද? කොච්චර උගත් වුණත්, සල්ලි තිබුණත්, බලවත් වුණත් කිසිම බේරීමක් නැහැ. ඉතින් බුදුන් වහන්සේ වදාලා නුවණැති ධෛර්යවත් සත්පුරුෂයා Tamanගේ යහපත දකිනවනම් එයා බුදුන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. එයා සිතින්, කයින්, වචනෙන් ධර්මයේ හැසිරෙනවා නම් මෙලොවදීම යාට ප්‍රශංසා ලැබෙනවා. මෙලොව ජීවිතේම යහපත් වෙනවා, සැපවත් වෙනවා. ඒ වගේම පරලොව සුගතිය ඉපදෙනවා. ගද්‍ය සිතින්, කයින්, වචනෙන් ධර්මයේ හැසිරෙනවා නම් මෙලොවදීම ප්‍රශංසාත් ලැබෙනවා, පරලොව සුගතිය ඉපදෙනවා. මේක තේරුම් ගන්න බැරි කෙනා, මේ ගැන අවබෝධයක් නැති කෙනා මේ ධර්මයේ හැසිරීම, පින් කිරීම එක පස්සට දානවා. නේද? ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ පරලෝ අරන් යන්න බැරි දේවල් ඒව පස්සේ දුව ඉන්නවා.
මේ පරලෝ අරන් යන්න බැරි දේවල් එකතු කර කර ඉන්නවා. නේද? ඔබ දැකලා තියෙනවද පින්වතුනි? මැරිච්ච කෙනෙක් තමන්ගේ ඉඩකඩම් අරන් යනවා. තමන්ගේ දේපල වස්තු, දූදරු, උගත්කම, තමන්ගේ රත්තරන් බඩ, ගෙවල් දොරවල්, සල්ලි භාගේ මරණ පස්සේ අරගෙන දැකලා තියෙනවද? නැහැ නේද? ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන රස්සාව කරලා මහන්සි ඉඩම් කෑල්ලක් ගන්න ගියක් හදා ගන්නවා. ඒත් ඒ වලට කිසිම කෙලෙහි ගුණයක් නැහැ නේද? අපි මරණ පස්සේ අපිත් එක්ක ඉන්නේ නැහැ නේ. අපි ආරක්ෂකයන් ඉන්නව නේද? මහන්සි කරනවා. දැන් මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියන්නේ මේ කියන්නේ. ඒ ඔක්කොම අපි එක හා සමාන කරන් ඉගෙන ගන්නත් ඕනේ, සල්ලි හම්බ කරන්නත් ඕනේ. ධර්ම ඉගෙන ගන්නත් ඕනේ. පින්දහම් කරන්නත් ඕනේ. මොකද බොහෝ අය කරන එක දෙයක් විතර සතුට ලබන්න කියලා, මේ ජීවිතේ සතුට ලබන්න කියලා ඒගොල්ලෝ එක පැත්තකට විතර යොමු වෙන්නේ. ඉතින් කවදාවත් කවුරුත් මැරිච්ච කෙනෙක් ඔය කිසි දෙයක් අරන් ගිහලා නැහැ. ඉතින් ඒ අය පරලෝ අරන් යන්න බැරි දේවල් පස්සේ දුවනවා. ඒවා එකතු කර කර ඉන්නවා. දැන් මෙතන අහලා ඇති අර ප්‍රේතවත්ය කතාවක් තිබ්බ ධනපාල ප්‍රේතවත් සමහර අහලා ඇති නේද? ඉතින් මේ ස්වාමීන් වහන්සේ නමට හම්බ වෙනවා මේ පෙරේතෙක්. ඉතින් අහනවා මේ ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ, හරිම විරූපී, කෙට්ටුයි. නහරවල් පෑදිලා තියෙනවා, ඉලයට ඉලිප්පිලා තියෙනවා. මේ කෙට්ටු ශරීරයක් තියෙන මේ ඔය උතනින් ඔයා කවුද කියලා. ඒතර කියනවා අනේ මං මේ දුකේ වැටලා ඉන්නේ. මං යම ලෝකේ උපන්න පෙරේතෙක්. මගේ අතින් පව්කම් කෙරලා තමයි මේ මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ. කියන්නේ දැන් අපි වගේ මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක් නේ දැන්. දැන් මෙයා මොකද කියන්නේ? මෙයාගේ අතින් පව්කම් කෙරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ කියලා. ඉතින් අහන ඔබ විසින් මේ කයින් වචනෙන් මනසින් මොන වගේ පවද්ද කරගත්තේ කියලා. ඉතින් අහන මොන වගේ මේ කර්ම විපාක නිසාද මේ මිනිස් ලෝකේ ඉඳලා පෙරේත ලෝකෙට ආවේ? ඒතර පෙරේතයා කියනවා මම ප්‍රසිද්ධ නගරයක තමයි හිටියේ. මං කලින් ජීවිතේ ඒ නගරේ සිටුවරෙක් වෙලා හිටියා. ඒ කියන්නේ සිටුවරෙක් කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක් නේද? සිටුවරෙක් වෙලා හිටියේ. මාව කවුරුත් දැනගත්තේ ධනපාල සිටුවරයා කියලා. මේ ධනපාල සිටුවරයාට තමයි වෙච්ච දේ. මට තිබ්බා කියලා කියනවා අමුරන් විතරක් කරත්ත 80ක් පුරවලා තිබ්බා කියනවා. කරත්ත 80ක්. එතකොට රන් රිදී, මුතු මැණික්, වෛරෝඩි ඒවා ගැන කවර කතාවද කියලා ගොඩාක් තිබ්බා කියලා කියනවා. ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්න කැමැත්තක් ඇති වුණේම නැහැ. මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන. යාචකයන් මාව දකින්නවත් ලැබෙන්න එපා කියලා. මට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. මසුරුයි. කෑදරයි. අනුන්ට හරියට අපහාස කරනවා. දන් දෙන උදවියට, පින් කරන උදවියට මං කරුණු කියලා බොහෝ දිනක ඒන් වළක්වනවා. යා කරගත් අකුසල් ටික මේ කියන්නේ දැන්. දැන් පෙරේත ලෝකෙට ගියාන් පස්සේ ඔක තේරෙන්නේ දැන් තේරෙන්නේ නැහැ. දැන් ඉතින් මනුස්ස ලෝකයේ ඉතින් සුගතියන් තේරෙන්නේ නැහනේ. දැන් ඉතින් සිතින් කයින් වචනෙන් ඉතින් ඉතින් හොඳට අකුසල් කර කර ඉන්නවා. ගියාම තමයි වැඩේ තේරෙන්නේ. මම අදින් කියලා තියෙන මනුස්ස ලෝකෙ ඉන්නකොට මේ සිටුවරයා දන් දීමේ කිසි විපාකයක් නැහැ. සිල් රැකලා සංවර වෙලා ඇති ඵලය මොකද්ද කියලා මෙයා මොකද කරන්නේ? පැම් පොකුණු, ලින්, ඒ කියන්නේ පොදු යහපතට ඒ වගා කරපු උයන් වතු තියෙනවනේ ඔක්කොම විනාශ කරලා දානවා. ඒ වගේම ඒ දඬු දැන් මිනිස්සුන්ට යන්න තියෙන ගමන් කරන ඒ දඬු තියෙනවනේ. ඒ ඔක්කොම විනාශ කරලා දානවා. කිසිම පින් දහමක් අඩගත්තේ නැහැ. පවුම රැස් කරගෙන අන්න මනුස්ස ලෝකෙ චුත වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? මනුස්ස ලෝකෙ හිටියා මහා මේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඉන්නකම් ගණන් ගත්තේ නැහැ මොකුත්. මේ කියන්නේ මිනිස්සු කියන්නේ අයියෝ මොනවාද පින් දහම් කියලා වයසට ගියාම මොම කරනවා. තව කල් තියෙනවනේ. ඔය දිව්‍ය ලෝක කියන්නේත් මෙහෙ තමයි. ඒ ඔක්කොම මෙහෙ තමයි තියෙන්නේ කිව්වේ කට්ටිය කියනව නේද?
ඔන්න දැක්කනේ මෙයාත් ඉතින් ඒ වගේ කෙනෙක් නේ. ඉතින් මේ කියනවා ඉතින් මං දැන් පෙරේත ලෝකේ උපන්නා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නේ. දැන් මම මේ පාරලෝ ගිහලා අවුරුදු 55ක් වෙනවා කියනවා. ඒතර ඉස්සර කොහොමද කෑවේ බිව්වේ? දොරවල් වහාගෙන නේද? උදේට කෑ බිව්ව කෙනා. උඟ සල්ලි තිබ්බ කෙනා. දැන් කණ්ඩ බොණ්ඩත් නැහැලු. දැන් කනවා කියලා මේ තියෙන්නේ මොනවද පෙරේත ලෝකේ කණ්ඩ බොණ්ඩ තියෙන්නේ? සෙම, සොටු, සැරව, අසූචි. දැන් අපිට පුළුවන් දව කන්න. කීයත් අප්පිරිය නේද? පෙරේත ලෝකේ ගියාම කන්න දින ඕවා තමයි. ඒවා තමයි ඉස්තරම්ම කෑම ප්‍රණීත කෑම කියන්නේ ඕවා තමයි පෙරේත ලෝකේ. මොනවාද? සෙම, සොට්ටු, සැරව, අසූචි. ඒත් ඒවා හොයාගන්නත් අමාරුයි. පොර කන්න දෙනවා. දැන් බලන්න මේ කියනවා පෙරේත ලෝකේ උපන්නාන් පස්සේ බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නේ. දැනට මං මේ පාළුව වෙලා අවුරුදු 55ක් වෙනවා. මේ දක්වා කාපු කෑමක් නෑ. ඒ කියන්නේ සෙම සොට්ටියකට හොයාගන්න නෑ. බීපු බීමක් නෑ. දැන් බීමක් ගැන වතුර ටික බීපු කාලයක් මතක නෑ කියනවා. අන්න හේතුව දැන් යට පේනවනේ. යම් දන් දීමෙන් වැළකී හිටියොත් ඒකම විනාශ කියනවා. අන්න යම් විනාශක දෙයකමයි දන් නොදී වැළකී සිටීම. අන්න දන් දීපු නැති නිසා විපාකේ. යම් කෙනෙක් දන් නොදී වැළකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය කියනවා. ඔය කාරණේ පෙරේතය හොඳට දන්නවා කියලා කියනවා. ඒ දැන් ඒගොල්ලෝ මනුස්ස ලෝකෙන් දැන් පෙරේත ලෝකී ඒගොල්ලෝ පේනවා නිකන් චිත්‍රපටි වගේ. මේ පෙරේත ලෝකෙ එන්න හේතුව ඒගොල්ලෝ පේනවා ආයෙත් මේක හේතුව කියන එක. ඔන්න දැන් මම පසුතැවි ඉන්නවා. පව්වල නම් විපාක ලැබුණා කියනවා. ඒකයි පින්වතුනි කියන්නේ මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ. තමන් ගෙවල් දොරවල් වල කටයුතු කරන ගමන් යාළුවෝ ඇසුරු කරන ගමන් රස්සාවල් කරන ගමන් සල්ලි හම්බ කරන ගමන් පින්වතුනි පින් කරන්න ගියලා. මොකද පරලෝ යනකොට අපි අරන් යන්නේ සිතින් කයින් වචනින් කරපු දෙයන්නේ. අපි ඉගෙන ගත්තා කියලා උගත්කම තිබ්බා කියලා දේපල වස්තු තිබ්බා කියලා කිසි දෙයක් අපි අරන් යන්නේ. කෙනෙක් සිතින් කයින් වචනෙන් යහපත් දෙයක් කළොත් ඔක තමයි අරන් යන්න තියෙන්නේ. ඒ වගේම ආයහපත් දෙයක් කළොත් ඕකත් අරන් යනවා. දැන් මේ පෙරේතයට පේන දෙකෙන් දැන් පසුතැවෙනවා කියලා කියනවා. දැන් අපි හැවුව සිල් ගන්න කියලා කිව්වම වෙලාවක් නැහැ. බිසි නේද? පිනක් කරනිකම් පස්සේ අයියෝ වෙලාවක් නැහැනේ. දැන් කල් දුෂ්කර කාලේ කරන්ට් එක කපනවා, පෙට්‍රෝල් නැහැ, අරව නැහැ, මේව නැහැ. ඒක ඉතින් අදාළ නැහැ නේ. ඒකනේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ පින්වතුනි. මේ සත්‍යයව සසරේ නිදහස් කරන්න. අතීතයේත් මේ ප්‍රශ්න තිබ්බා. වර්තමානයේත් තියෙනවා, අනාගතයේත් තියෙනවා. මේ අටලෝ දහමන්න තියෙන්නේ. මේක ධර්මතාවයක්. මේ ඇත්ත ස්වභාවය. දැන් මේ රටේ ප්‍රශ්න කියලා අරව කරන මේව කරන කියලා ඒක ඉතින් ඒක තමයි බුදු කෙනෙක් පහළ වෙලා මේ සත්‍යව සසර ගතින් නිදහසෙන් තමයි ධර්මයක් දේශනා කරන්නේ. ඒකයි බුදුරණන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්නේ බුදුරණන් වහන්සේගේ ඒ අවබෝධය හරි කියලා දැනගත්තු කෙනා. එයාට තේරෙනවා දැන් අර ප්‍රශ්න දැන් කරන්ට් කපනවා. පැය 13ක් කපනවා කිය 20ක් කපනවා කිය. සම්පූර්ණ කපුවා කියමුකෝ. ඉතින් සමහරව අඬන හිට වැඩක් වෙන්නේ නැහැ. මේ දුකක්නේ අඬන කියන දුකන්නේ. කෑම් බීම නැහැ. මේ දුකක් තියෙන්නේ. මේක තමයි ඇත්ත සත්‍ය මේ මිනිස්සු සසර යනකොට තියෙන ඇත්ත තත්ත්වය මේක. දැන් මේ මිනිස්සු ලෝකයේ සුගතියක් කියලා භාගනාස් වදාලේ. ඉතින් මිනිස්සු ලෝකේ මේ වගේ දුකක් නම් නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ කොච්චර දුකක් ඇද්ද? ඉතින් පෘථග්ජනය ධර්මය දන්නේ නැති මිනිස්සුන් මොකද කරන්නේ? කෑ ගහනවා, උද්ඝෝෂණය කරනවා, අරව කරනවා. මේක තව අකුසල් කරගන්නවා. බුදුන් වහන්සේ ශ්‍රාවකේ එහෙම නැහැ. එයා බුදුන් වහන්සේගේ ශ්‍රාවකයා. එයා ධර්මයේ දන්න කෙනා. එයා අනේ මගේ ශාසන වහන්සේ වදාළේ සත්‍යයන්නේ. භාගනාස වදාලා මේ සසර දුකයි කියලා. භාගනාස වදාළ මේ අපි ආපු සසර ගමනේ ඇඩු කඳුළු සතරමා සාගර ජලයට වැඩි. අපි විඳ දුක් සතරමා සාගර ජලයට වඩා වැඩි. නේද?
අපි කියමු මේ රටේ අපි ඔක්කොම අපි කියමු හොඳ පාලනයක් ආවා කියලා කියමුකෝ. ඒත් ඒකෙන් අපිට අදාළ නැහැ. මොකද අපි තව තනියෙන් සසර යන්නේ. මේ ලෝකේම සුඛිත මුදිත වුණාත් යුද්ධ නැතුව මොකද තිබ්බත් ඒක ඉතින් අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද අපි තනියෙන් යන්නේ. නේ තමන් සිතින් කයින් වචනෙන් යහපත් දෙයක්ද කරන අයහපත් දෙයක්ද කරන තමන් තමයි කරන් යන්නේ. අපේ රට හදන්න ලෝකේ හදන්න අපිට බෑ පින්වතුනි. තමනුයි හැදෙන්න ඕනේ. ඉස්සෙල්ලා තමන් හැදෙන්න. තමන් හැදුනොත් තමන් ගුණධර්ම පිරුදු කරොත් තමයි තමට යහපත සැලසෙන්නේ. ඉතින් ඒකේ නා බුදුන් වහන්සේ කෙරේ ඒ ධර්මයේ කෙරේ පැහැදීම තියෙන කෙනා යාට ඕනේ දැන් මේ සමාජයේ මේ රටේ ලෝකේ වෙන ප්‍රශ්න එනකොට යා ටැග් ගාලා ධර්මයට ගලප ගන්නවා. භාගිනතල්ල සත්‍යන්නේ කියන එක. මේ ලෙඩ රෝග, යුද්ධ බිය, මරණ බිය. යාට තේරෙනවා නේ භාගිනස ඒකනේ වදාලේ. දැන් බලන්න අර සුප්පාවා සම්මා අවුරුදු 7යි දවස් 7ක් ඒ මව කුස දරාගෙන හිටියා. දවස් 7ක් ඒ දැන් දරුවා බිහි වෙන්නේ නැතුව දැන් ඒක ළමයි හම්බෙච්ච අම්මලා දන්නවා ඒ වේදනාව කොහොමද කියන එක. දවස් 7ක් අවුරුදු 7ක් කුස දරාගෙන හිටියා. දවස් 7ක් අර දරුවා දැන් එන්න ඒ වේදනාව. ඉතින් මොකද කරේ සාප කරාද කාටවත්? දොස්තරලාට රාජ්‍යයට ලෝකෙට සාප කරේ නැහැ නේද කාටවත්? අනේ මගේ සාසුන් වහන්සේ වදාළේ සත්‍යයක් නේ. මේ දුක නිදහස් වෙන ධර්ම වෙන්නේ භාගතුන් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා කෙරේ නේද සීපත් කර හිටියේ. බාණ්ඩ බුදුන් වහන්සේ ශ්‍රාවකයෝ නේද? දැන් කරන්ට් කපනවා අරව ලයිට් නැහැ බඩු මිල වැඩි කියලා අඬන්න අහෙන් අඬන්න ඉන්නේ. මේක තමයි සසර කියන්නේ පින්වතුනි. මේ දුකක් තියෙන්නේ. ඉතින් මේ ධනපාල මේ පෙරේතයා දැන් පෙරේතලෝ ගියන් පස්සේ මෙයා කියනවා දැන් මෙයා පස්තැවිත ඉන්නවනේ මේ පවුල් විපාක තමයි දෙවිදින්නේ කියලා. තව මාස 4යි මට තියෙන්නේ. ඊට පස්සේ මම මේ පෙරේත ලෝකෙන් චුත වෙනවා. තව 4 මාසෙකින් පස්සේ මම මෙහෙන් චුත වෙනවා. මම පෙරේතල පේනවනේ දැන්. එතකොට මට භයානක කටුක මේ අවීචි මහනිරිය තමයි වැටෙන්නේ කියලා. අන්න අවීචි මහනිරියට යන්නේ. කොහොමද එතකොට මනුස්ස ලෝක සිටුවරයා ව්‍යාපාරික හිටිය හැටි කොහොමද? ආයෙ නිකන් Taman තමයි ලොක්කව හිටියේ නේද? පිනක් දහමක් කරේ නෑ, අනුන්ට ගැරහුවා, යාචකයන්ට ගැහුවා නේද? පාලම් කැඩුවා. ඊට පස්සේ දැන් ඔන්න නිරේ ගිහිල්ලා. පෙරේත ලෝක ගිහිල්ලා විඳලා දැන් ආවීචියට යනවා. දැන් මේ ආවීචි ගැන විස්තර කරනවා ආවීචි මහ නිරේ ගැන. ඒ නිරේ කොන් 4ක් තියෙනවා. දොරවලුත් 4ක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානකට බෙදලා තියෙන්නේ. වටේම තියෙන යකඩ පවුරක්. වහලා තියෙන්නේ යකඩ පීනකින්. ඒ ආවීචි මහ නරකාදී ඇවිලෙන ගිනිතෙල් හරිම සැරයි. ඒ යකඩ භූමි හැම තිස්සෙම යොදුන් 100ක් පුරාට ගිනිදල් පැතිරලා තියෙනවා. මං එහෙ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩක් ශෝකෙන් ඉන්නේ. දැන් මං කෙනෙක් අපි හිතමු දැන් පන්සිල් පද පහ ගමුකෝ. එයායි පන්සිල් පද පහ ආරක්ෂා කරන කොච්චර පිනද රැස් වෙන්නේ නේ. දැන් බලන්න කෙනෙක්ගේ බාධනස් වලට බිහිලුවටත් බොරුවක් කියන්න එපා කියන එක. බුදුන් වහන්සේ සරණ යනවා කියන්නේ බුදුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා කියලා කියන්නේ පින්වතුනි. එයා බුදුන් වහන්සේ වදාළ දේවල් එයා පුරුදු කරනවා. ඒ බුදුන් වහන්සේ අවබෝධය හරි කියලා එයා පුරුදු කරනවා. එයා ගිහි ජීවිතය ගත කරනකොට එයා නිත්‍ය පංචශීලය ආරක්ෂා කරගෙන ඒ මාස සැරයක් මේ උපෝසතේ සමාදන් වෙනවා. ඒතර එයා භාගිනස් වදාළ දිට එයා දන් පින් කර ඉන්නවා එයා. පුළුවන් විදිහට තමන්ට. ඉතින් මේ පෙරේත කෙනා කියනවා දැන් මෙතන රැස් වූ ඔබ සියලු දෙනාට මං කියන්නේ ඔබට යහපතක් වේවා. හොර රාසේවත් එලි පිටවත් පවුකින જાති නම් කරන්න එපා කියන එක. දැක්ක නේද? හොර රාසේවත් එලි පිටවත් පවුකින જાති කරන්න එපා කියලා. යම්මේකින් ඔබ ඉදිරියේදීවත් පව් කරනවා නම් දැනුත් පව් කරනවා නම්
ඔබට ගැලවෙන්න ලැබෙන්නේ. ආශ්‍රය නැගලා පැනලා ගියත් විපාක වලින් නම් ගැලවෙන්න බෑ. ඒ නිසා කියනවා පින් කරන්න කියලා කියනවා. පින් කරන්න කියලා කියනවා. පින් කළා ඔව් සුගතිය ඉපදෙන්න කියලා කියන්නේ. දැක්ක නේද? ඒතර අපිට වෙලාවක් නැහැ නේද? බිසි ළමං ශිෂ්‍යත් පන්ති තියෙනවා, අර පන්ති තියෙනවා, මේවා තියෙනවා කිය ධර්මයේ හැසිරෙන්න පරක්කු කරනවා කියන්නේ Tamanටම තමයි ආයප සිද්ධ වෙන්නේ. ඒකයි භාග්‍යවතුන් පින් කරන්න කියලා වදාළේ ඒකයි. පින් කරන්න. භාග්‍යවතුන් පින කියන එක මේ තමන්ගේ සෙවණැල් වගේ පස්සෙන් එනවා කියලා කියනවා. දැන් අපි කොහේ හරි ගමනක් යනකොට අපේ පස්සේ සෙවණැල් එනව නේද? ආන්න ඒ වගේ තමයි පින කියන එකත් අපි පසුපස්සෙන් එනවා. දැන් බලන්න අපගේ බුදුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ආහාරයක් ගන්න නැතුව මොනතරම් භයානක විදිහට තපස් කරාද කියලා නේද? බලන්න ශරීරේ මොනතරම් කුෂ වුණාද කියලා. ඇස් යටට ගිලිලා, ඇඟේ පතේ නහරවල් මතුවෙලා, බඩ අත ගන්නකොට කොණ්ඩ අහුවෙන්නේ. මහා දුකක් වින්ද අවුරුදු 6ක්. නමුත් පොසන්නස් අපවතුරේ නැහනේ. සීතේ තැන්පත් බව නෝනේ අඩුවක් උනේ නැහැ. බලන්න පින්වල බලේ. ඒකයි බුදුන් වහන්සේ ආදාලේ පිනට බය වෙන්න එපා. තමන්ට පුළුවන් විදිහට, තමන්ට තියෙන විදිහට පුළුවන් ආකාර පින් කරගන්න. වෙනස් වදාන පින් කරන ක්‍රම තුනක් නේද? දානේ වශයෙන්, සීලෙන් වශයෙන්, බාණ වශයෙන් පින් කරන්න කියලා. නමුත් බොහෝ අය පින් කරනක් කම්මැලි. ධර්මයේ හැසිරෙන්න කම්මැලි. වේලාවක් නැහැ. අන්තිම පසුතැවෙන සිද්ධින් දැක්කනේ ධනපාල සිටුවරට වෙච්ච දේ. අන්තිමට පසුතැවෙන්න සිද්ධ වෙනවා. බුදුන් වහන්සේ වදාළ පින කියන එක සෙවණැල් වගේම අපි පසුපස්සේ ගෙනවා කියන එක. අපිට පින ගැනත් කියලා දුන්නා. පින් කරන ආකාරයත් කියලා දුන්නා. පින විපාකත් කියලා දුන්නානේ. දැන් බලන්න වදලා දානයක් දෙන්න. දාන දෙනකොට කාටද දාන දෙන්න ඕනේ? දැන් කොසලත් මහාන ස්වාමීන් වහන්සේ දන් දෙන්න ඕනේ කාටද කියලා. භාග්‍යවතුන් වහන්සේ තමන් පැහැදුණු කෙනෙක්ට දාන දෙන්න කියලා. සමහරව එක තැන්වල පැහැදෙනවා, සමහරව පැහැදෙනවා වැඩිහිටි නිවාස, අනාථ නිවාස නේද? සමහර දන් දෙන්න කැමති, බලු කපුරු දාන දෙන්න කැමති නේද? ඒ වගේ තමන් හිත පැහැදුණාට දාන දෙන්න කිව්වා. මොකද හිත අපහැදුණු තැනකට දාන දෙන්න කිව්වොත් යාට ඒක සතුටක් නැහැනේ. දැන් කෙනෙක් කැමති ස්වාමීන් වහන්සේ මේ වැඩිහිටි නිවාසෙට දාන දෙන්න. නමුත් කෙනෙක් යාව කියමු ස්වාමීන් වහන්සේට දාන දෙන්න කිව්ව යාට එච්චර සතුටක් නැහැ. ඇයි යා කැමති වැඩිහිටි නිවාසෙට දාන දෙන්න. ඒකේ භාග්‍යවතුන් වදාලේ තමන් හිත පැහැදිලි තැනකට දාන දෙන්න කියලා. ඒතර කොසලත් මහාන ස්වාමීනි මේ කාට දන් දුන්නොත් මහත්ඵල වෙන්නේ කියලා. අන්න භාග්‍යවතුන් වදාලා ඔතන ප්‍රශ්න දෙකක් තියෙන කිව්වා. දන් දෙන්න ඕනේ කාටද කියන එක වෙනම දෙයක්. කාට දන් දුන්නොත් මහත්ඵල වෙන්නේ කියන එක වෙනම දෙයක් කියලා. භාග්‍යවතුන් වදාලා මහරජා කෙනෙක් තිරිසන් සත්ත්වයට දානයක් දුන්නොත් ආනිසංස 100ක් තියෙනවා. ඒ වගේම පෘථග්ජන පුද්ගලයාට දාන දුන්නොත් ආනිසංස 1000ක් තියෙනවා. සාන බුද්ධ ශාසනයෙන් බැහැර ඒ තපස් රකින්න අය ඉන්නෝනේ. ඒව කෙනෙකුට දාන දුන්නොත් කෝටි ලක්ෂ වාරයක් ආනිසංස තියෙනවා. නමුත් සංඝයා උසා දානයක් පූජා කළොත් ප්‍රමාණ කරන්න බෑ කියලා. අප්පමෙයයි කිව්වා. බුදුන් වදාළ දානටත් වැඩිය මහත්ඵලයි කිව්වා සීලෙන් පින. ඊට වැඩි මහත්ඵලයි කිව්වා භාවනාව වශයෙන් කරන පින. අන්න දාන, සීල, භාවනා. ඉතින් මේ දාන වශයෙන්, සීලෙන් වශයෙන්, භාවනා වශයෙන් අපි කරොත් තමයි ඕක තමයි පින්වලට අපි පරලොවදී අරන් යන්න තියෙන්නේ අපිට. නේද? බුදුන් වදාළේ අර දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් එකතු කරලා ලස්සන මල් මාලා ගොතනවා වගේ. මේ ඉපදී සත්‍යය පින් කරගන්න කියලා. ඒතර අපි එයාගේ වැඩේ තමයි මේ මල්කාරකගේ වැඩේ තමයි මේ කොහේ ගියත් ඒගොල්ලෝ හිතන්නේ කොහෙද ලස්සන මල් තියෙන්නේ. කොහෙද ලස්සන මල් තියෙන්නේ කියලා ඒගොල්ලෝ හොය චේතනා පහල කරන්නේ මේ හැම්බෙලා බලන්න කොහෙද ලස්සන මල් තියෙන්නේ කියලා. ඒ වගේ බලන්න ඒ වගේ කියන අපිටත් කොහේ ගියත් පිනක් කරන්න බලන්න කියලා කියනවා. තමන් කොහේ ගියාම බස් එකේ ගියත්, කඩේ ගියත්, ඉස්කෝලේ ගියත්, කොහේ ගියත්, රස්සාවට ගියත් පිනක් කරන්න තමයි උත්සාහ කරන හිතින්. ඒ
දාන සීල භාවනා කියලා තුනක් තියෙනවානේ. නේ දැන් බාහිර සාදලා තිරිසන් සත්ත්වෙකුට ආහාර වේලක් දුන්නොත් ආනිසංසය. ඉතින් අපි අනකොට හදිස්සි තිරිසන් සත්ත්වෙක් හම්බුනොත් අපිට පුළුවන් නම් මොකක් කරන්නේ? හිඟන කෙනෙක් හම්බුනොත් මොන හරි දෙන්න පුළුවන් අපිට. ලොකුවට නෙමෙයි. ටොෆියක් දෙන්න පුළුවන්, වතුර ටිකක් දෙන්න පුළුවන්. මුදලක් තියෙන මුදලක් දෙන්න පුළුවන්. නේද? ඊට පස්සේ අපි ඒ වගේ අවශ්‍ය නැත්නම් අපි මේ සීලේ වශයෙන් සීලෙත් ආරක්ෂා කරගෙන බස් එකේ හරි වාහනේ යනකොට භාවනා කරගෙන භාගිනවස හදලා මලක් සිබින මොහොතක් මෛත්‍රී භාවනා කරොත් ඒ පින මහත්ඵලයි කියලා. ඒකයි භාගිනවස හදාලා පුඤ්ඤං චේ පුරිසෝ කෛරා තේතම් පුනః පුනං තම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. කියන්නේ භාගිනවස හදාලා යම් කිසි පුද්ගලෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිතින් කයින් වචනෙන් පින් කළොත් ආයමත් කරන්න ඕනේ ඒ පිනමයි. පින් කරන්නම හිතේ කැමැත්ත ඇති කර ගන්න ඕනේ. සැප කියලා කියන්නේ පිනටමයි. එන සැප කියලා කියන්නේ පිනටම. පින් කළොත් තමයි පින්නත සැප ලැබෙන්නේ. නැත්තම් උද්ඝෝෂණය කරලා ගහලා මාරලා ඒව කරලා සැප ගන්න බෑ. තේරෙනව නේද? පිනෙන් තමයි සැප ලැබෙන්නේ. ඒ බාහිනස අදලගෙන පින කියන්නේ සැපේට කියන තවත් නම. ඒක අපි පසුපස්සෙන්ම එනවා. ඒ නිසා අපිට තියෙන්නේ බොහෝම සුළු කාලයක් පින්වතුනි. බාහිනස අදලම ඊළඟට ගන්න හුස්ම ටික මැරෙන්න කලින් ඊළඟට ගන්න හුස්ම ටික පහළට හෙලන්න කලින් අපි මැරෙන්න සිද්ධ වෙනවා. දැන් සාදාලේ සබ්බේ සත්තා මරිස්සන්ති මරණතං හි ජීවිත. මේ සීල සත්‍යෝ මැරලා යනවා. මේ ජීවිතේ පවතින්නේ මරණයට එක්පමණ. ඒ නිසා අර ධනපාල සිටුමාට දැක්කන වෙච්ච දේ. දැන් රත්තුවා මුලින්ම කිව්වේ කොසල් රත්තුවා ෆුල් බිසී ගියේ හිටියේ නේ. අන්තිමට ජරා මාර්ගන කියනකොට මොකද උනේ? ස්වාමිනී ජරා මාර්ගෙන් බේරෙන්න මොනා කරත් හරියන්නේ නැහැ. ඒ හින්දා කුසල්මයි කරන්න ඕනේ. ධනපාල සිටුමා දැක්කනේ කුසල් කරේ නැහැ, පින් කරගත්තේ නැහැ, ප්‍රේත ලෝක ගියා. සර් රටේ ලෝකේ ඕන තරම් ප්‍රශ්න තියෙන්න පුළුවන් පින්නතුනි. භාග්‍යවත් වහන්සේ ගැන අවබෝධය අදහ ගන්න. මේ අපි මේ අටලෝ දහම කියන්නේ මේ සසරේ දුක් විඳා ඒවට පැටලෙන්නේ නැතුව ඒ භාග්‍යවත් වහන්සේ කෙරෙහි පැහැදීමෙන්, ධර්ම කෙරෙහි පැහැදීමෙන්, සංඝ රත්න කෙරෙහි පැහැදීමෙන් බොහොම අහිංසක විදිහට හිවසීමෙන් කටයුතු කරන්න. ඉතින් මේ සියලු දෙනාට බුදුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්ම දේශනාව උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. අද දින ලක්විරු දායකත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්න පොලේගම නිකරට යන ප්‍රදේශයේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා උඩුවේරි මහමෙවුනා භාවනා සභාවට සම්බන්ධ පින්වත් කේ.පී. නිලන්ති මහත්මිය විසින්. ඉතින් අද මේ ධර්ම දේශනාව වශයෙන් රැස් කරගත් සීලු පින් කැම සිළු දෙවියෝ අනුමෝදන් වෙත්තා. සිළු දෙවියෝ දිව්‍ය ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් දියුණු වෙත්තා. සීක බල ධර්මයෙන් දියුණු වෙත්තා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂක රැකවරණය අද මේ ධර්ම දේශනා පාරගත්තේ පින්වත් මෑණියන් ඇතුළු ඒ පවුල සිළු දෙනාට ලබා දෙත්තා. දෙවියන්ටත් සසර දුකින් නිදහසින් මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. යාග මේ රැස්ක සීලු පින් අපගේ ගුරු දේවත්වම කල්යාණ මිත්‍ර පින ලොකු සාමසර අනුමෝදන් වෙත්තා. ලොකු සාමසි දුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා, සුවපත් වෙත්තා, දීර්ඝායුෂ ලබත්තා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ කරගන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව වශයෙන් රැස් කරගත් උදාාරූ පින අපි අනුමෝදන් කරමු. මීට වසර 11කට පෙර අපවත් වී වදාළ ධම්මාරාම හිමියන්ටත්, ඒ වගේ මීට වසර 3කට පෙර මිය පරලෝකීය එච්.එම්. කුමාරි හාමි මෑණියන්ටත්, ඒ වගේම දායකත්වය දරූ සීලූම පින්නතුන්ගේ නමින්, නන්නායන දෝපකාර කළ සීලු පින්නතුන්ගේ නමින්, ආනන්ද සසර පුරාට මිය පරලෝකීය සීලුම ඥාති මිත්‍රාදි මේ පින් අනුමෝදන් වෙත්තා. එයාගේ පරලෝකීය සපවත් වෙත්තා, සුවපත් වෙත්තා. වහවා සංසාර දුක නිදහස් වීමට මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ උදාාරෝ පුණ්‍ය ධර්මයන් රාශිය අපි අනුමෝදන් කරමු. අද ධර්ම දේශනාවේ ඒ දායකත්වයෙන් දරන පින්වත් කේ.පී. නිලන්ති මහත්මියටත්,
ඒ වගේම අප්‍රේල් මාස 7 වෙනි දිනට විවාහ අවුරුදු 28ක් සපිරෙන, ඒ වගේම අප්‍රේල් මාස 1 වෙනි දිනට අවුරුදු 47ක් සපිරෙන IGIB ප්‍රේම කුමාර ස්වාමි පුරුෂයාටත්, ඒ වගේම අප්‍රේල් 27 වෙනි දිනට අවුරුදු 19ක් සපිරෙන IGIB අචිනි සෙව්වන් දිනියටත්, ඒ වගේම නාවික හමුදා සේවයේදී සිටින IGIB මහේෂ් ප්‍රසාද් දිල්හේන පුතුණුවන්ටත්, ඒ වගේම රණවීරෝ සිළු දෙනාටත්, ඒ වගේ මේවර සාපේල විභාගයට පෙනී සිටින IGIB හසන්ත පියුමාල් පුතුණුවන්ටත්, මේවර ශිෂ්‍යත්වයේ විභාගයට පෙනී සිටින IGIB අංජන යසිරු පුතුණුවන්ටත්, ඒ වගේම දැන් රෝගාතුර සිටින WM කුලවති සහ IG අමාරිස් මුදලාලි යන දෙමාපියන් දෙදෙනාටත්, ඒ වගේම විශ්වවිද්‍යාලයට යාම සූදානම්ව සිටින MIB සචිනි ආයේෂා දිනියටත්, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සේවක මණ්ඩලයටද, සහෝදර සහෝදරයන් ඇතුළු දූ දරුවන්ට අසල්වාසීන්ටද මේ පින් අනුමෝදන් වෙත්තා. උතුම් බුද්ධානුභාවයෙන්ද, උතුම් ධම්මානුභාවයෙන්ද, උතුම් සංඝානුභාවයෙන්ද, දෙවියන්ගේ දේවානුභාවයෙන්ද, අද රැස් කර සිළු පුණ්‍යානුභාවයෙන්ද මේ සිළු දෙනාව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ කරන කින ධාර්මික රැකිරක්ෂා කටයුතු, ව්‍යාපාරික කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු කරදරයක් බාධා නැතුව සුවසේ කරගෙන යාමටත්, අනාගත ජීවිතයත් කිසිදු කරදරයක් බාධා නැතුව සුවසේ ධාර්මික ගත කිරීමටත් මේ ලැබුවා දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තව තවත් පින් දහම් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම ඒ දරුපතක් බලාපොරොත්තුෙන් සිටින තර්කණී රශීදා පෙරේරා දිනියටත්, කුසේ සිටින දරුවාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් බුද්ධානුභාවයෙන්ද, උතුම් ධම්මානුභාවයෙන්ද, උතුම් සංඝානුභාවයෙන්ද, දෙවියන්ගේ දේවානුභාවයෙන්ද, අඟුලිමාල මහා සෑ රජුන්ගේ තේජානුභාවයෙන්ද ඒ මෑණියොත්, ඒ කුසේ සිටින දරුවත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ සුවසේ සත්පුරුෂ දරුවෙක් බිහිවීමට මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වය දරූ සිළු දෙනා, සිළු පින්නතුන්ටත්, එම පවුල්වල සිළු දෙනාටත්, නන්නයිරුන් උදව් උපකාර කළ සිළු පින්නතුන්ටත්, අද දවසේ ධර්ම ශ්‍රවණය කළ සිළු දෙනාටත්, මහමෙණවාසී සිළු පින්න ස්වාමින් වහන්සේලා ඇතුළු රට්ලෝකවාසී පිළිවෙත් පුරන සිළු ස්වාමින් වහන්සේලාටත්, අනගාരിക මෑණින් වහන්සේලාටත්, පැවිදි ආපේක්ෂක සියලු දූපතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් මේ සිළු පින් අනුමෝදන් වෙත්තා. ඒ සිළු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සිළු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය